දැන් හොඳයි ළමයි අපි අද පටන් ගන්න ළමයි ඕගොල්ලන්ගේ දශම පාඩම. හරි දශම පාඩම මාතෘකාව දාන්න දශම. අපි කලින් භාග පාඩම කරා. හරි 11 වෙනි පාඩම දශම පාඩම. හතේ පන්තියේ ළමයි ගණිතයේ දෙවන වාරේ තියෙන 11 වෙනි පාඩම දශම පාඩම 11 වෙනි පාඩම. 11 වෙනි පාඩම. හරි ඉක්මන් කරන්න. හරිද? හොඳයි. දැන් ළමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ හරිද මොකක් හරි අපිට දැන් භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. දශම සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? ඕගොල්ලෝ දැන් මීට කලින් දශම සංඛ්‍යානේ එකතු කිරීම, දශම සංඛ්‍යා අඩු කිරීම, මේ දශම ස්ථාන සංඛ්‍යාවක දශම සංඛ්‍යාවක දශම ස්ථානා කියන්නේ. හරි. ඒවා මීට කලින් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ 6 පන්තියේදී සහ ශිෂ්‍යත්වයේ පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා පහේදීනේ. දැන් අපි මේකෙදි ළමයි ඉගෙන ගන්නේ මේ දශම සංඛ්‍යාවක් අපි කොහොමද භාග සංඛ්‍යාවකට හරවන්නේ. දශම සංඛ්‍යාවක් දුන්නාම අපි කොහොමද මේ භාග සංඛ්‍යාවකට හරවගන්නේ කොහොමද? භාග සංඛ්‍යාවක් දුන්නාම දශම සංඛ්‍යාවකට හරවන්නේ කොහොමද? සහ මේ භාග සහ දශම සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. නේ? අන්න ඒ කොටස් ටික තමයි ළමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. හොඳයි. හරිද? අපි මුලින්ම ළමයි බලමු භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. හරි භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර ඇති සම්බන්ධය. අනුමාත්‍රකාවක් දාන්න දශම සහ භාග අතර ඇති සම්බන්ධය. දශම සහ දශම සංඛ්‍යා සහ භාග සංඛ්‍යා අතර ඇති සම්බන්ධය. අනුමාත්‍රකාවක් දාන්න ළමයි. භාග සංඛ්‍යා දශම සංඛ්‍යා අතර ඇති සම්බන්ධය. හරිද? ඉක්මන් කරන්න. භාග සහ දශම සංඛ්‍යා අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. හරි? හොඳයි. දැන් ළමයි මෙහෙම හිතන්න. දැන් ඔයගොල්ලෝ දශම සංඛ්‍යා ගැන මීට කලින් ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් හිතන්නවම සම්පූර්ණ එකක් සම්පූර්ණ මේ වගේ එකක්. හරිද? හිතන්න මම සමාන පංගු 10කට බෙදනවා. පාන් ගෙඩියක් කියලා හිතන්න මේ වගේ සම්පූර්ණ එකක් සමාන පංගු බෙදනවා ළමයි 10කට. හරි? සමාන පංගු 10කට බෙදනවා. හරි. බෙදලා මම එක පංගුවක් ගත්තොත් අපි ඕක භාග සංඛ්‍යාවක් ලෙස ලිව්වොත් කොහොමද ලියන්නේ? 10කට බෙදලා සම්පූර්ණ එකක් එක පංගුවක් ගත්තොත් හරි කියන්න මෙතන තියෙන ප්‍රමාණය අපි භාග සංඛ්‍යාවකින් ලියන්නේ කොහොමද? 10න් පංගු 1යිනේ. 10න් පංගු 1යි. හරිද? මේක ළමයි අපිට දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නත් පුළුවන්. කොහොමද? දශම සංඛ්‍යාවක් ලෙස ලියුවොත් මේක ලියන්න පුළුවන් 0.1 කියලා. හරි දැන් ඕගොල්ලන්ට මතකද සංඛ්‍යාවක් අපි ලියුවොත් දැන් නිකන් හිතන්නකෝ 25.1 වෙන සංඛ්‍යාවක් මම ලිව්වා 25.14. එතකොට මේ තියෙන දශම තිතනේ. මෙතන තියෙන ළමයි එකේ ඒවා. එකේ ඒවා තමයි මෙතන තියෙන්නේ. මතකයිද? මෙතන තියෙන්නේ එකේ ඒවා. එක ස්ථානයේ. මෙතන තියෙන්නේ 10 ඒවා. ඊට පස්සේ තියෙන්නේ 100 ඒවා. මේ ඊට පස්සේ 1000 ඒවා. කොහොමද යන්නේ? දශම තිතෙන් දකුණු අත පැත්තේ තියෙන ළමයි දශම ස්ථාන ඉලක්කන්නේ. හරි එතකොට මෙතන තියෙන්නේ පළමු දශම ස්ථානය. මේ තියෙන්නේ දෙවන දශම ස්ථානය. ආයේ තුන්වන දශම ස්ථානය.
ආයි 4 වෙනි දශම ස්ථානයේ මතකයිනේ. එතකොට ළමයි මෙතන තියෙන්නේ 10න් එක ඒවා. පළවෙනි දශම ස්ථානයෙන් කියවෙන්නේ 10න් එක ඒවා. මතක තියාගන්න ඕනේ. ඊළඟ දශම ස්ථානයෙන් කියවෙන්නේ 100න් එක ඒවා. 100න් එක ඒවා. හරි. හොඳයි. අපි ඉස්සෙල්ලාම මෙන්න මේක ලියාගමු ලියන්න. හරිද? 25.14 මේ සංඛ්‍යාව ලියලා නම් කරගන්න පාඩ පෑනකින්. මෙතන තියෙන්නේ 10 ඒවා. 10 ගොඩවල් දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ එකේ ගොඩවල්නේ. එකේ ඒවා පහක් තියෙනවා. දශම තිතෙන් දකුණු පැත්තේ හම්බ වෙන්නේ මුලින්ම හරිද 10න් එක ඒවා. 10න් එක ඒවා. ඊට පස්සේ හම්බ වෙන්නේ ඊළඟ දශම ස්ථානයේ 100න් එක ඒවා. හරි මේක ලියන්න ඉස්සෙල්ලා 25.14. ලියලා රතු පෑනේ මේ වගේ නම් කරගන්න. පාට පෑනෙන් ඊතල දාලා නම් කරන්න. හරි. කොයි ඉක්මනට ළමයි දැන් අලුතෙන් ආපු ළමයි ඉක්මනට මාතෘකාව දාන්න දශම 11 වෙනි පාඩම පටන් ගන්න ඕන ඉක්මනට. 7 පන්තියේ තියෙන 11 වෙනි පාඩම. 11 පාඩම. දශම සංඛ්‍යා සහ භාග සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. හරි. ඉස්සෙල්ලාම ලියන්න මේක අඳින්න එපා දැම්ම. ඊට පස්සේ 25.14 ලියලා නම් කරගන්න මේ දෙන්නේ එකේ ඒවා 10 ඒවා. හරි තවත් ඕනනම් ඉලක්කම් තිබ්බනම් 100 ඒවා නේ 10 ඒවා හරි. දශම තිතෙන් දකුණු අත පැත්තේ තියෙන දශම ස්ථාන ඉලක්කම්. මුලින්ම තියෙන්නේ මෙතන පළමු දශම ස්ථානය කියන්නේ 10න් එක ඒවා. 10න් එක ඒවා එකක් තියෙනවා මෙතන. හරි 10න් එක ඒවා. ඒ කියලා 10න් එක ඒවා. හරිද 10න් එක ඒවා තියෙන්නේ. 10න් එක ඒවා. ඊට පස්සේ තියෙන්නේ 100න් එක ඒවා. හරිද 10න් එක ඒවා කියලා කියන්නේ ළමයි 0.1 ඒවා. 100න් එක ඒවා කියලා කියන්නේ 0.01 ඒවා. ඔක තමයි රටාව ඈ. 0.01 ඒවා. 100න් එක ඒවා කියලා කියන්නේ. මම මෙතන මේ පෙන්නන්න යන්නේ ඒකමයි. දැන් අපි සම්පූර්ණ එකක් අරන් සමාන පංගු 10කට බෙදලා එක පංගුවක් ගත්තොත් 10න් පංගු 1යිනේ. ඒ කියන්නේ දශම වලින් ලිව්වොත් 0.1 කියන එක. මේ තියෙන්නේ 0.1. නැත්තම් 10න් පංගු 1. 10න් එකක් කිව්වත් 0.1ක් කිව්වත් මතක තියාගන්න එක වගේ. ඊට පස්සේ 100කට බෙදලා එකක් ගත්තොත් 100න් පංගු එකක් කිව්වත් එකයි 0.01 කිව්වත් එකයි. මෙන්න මේක වැදගත්. හරි මේක නම් කරගත්තද මේ විදිහට නම් කරලා මේක අඳින්න ටක් ගාලා ඔයගොල්ලෝ කොටු 10ක් ගත්තා නම් හරි මේ පැත්තට නේ ලේසි. මෙහාට කොටු 10යි මෙහාට කොටු 2යි අරන් මෙහෙම ඇඳලා බෙදාගෙන යන්න කොටස් 10කට. බෙදලා එකක් පාට කරන්න. හරි එතන මේ දැන් පාට කරු ප්‍රමාණය 10න් පංගු 1යි. ඒක දශම වලින් ලිව්වොත් 0.1 ඈ. 0.1. ඕක 100කට බෙදලා එකක් ගත්තොත් මේක 100කට බෙදලා එක කෑල්ලක් ගත්තොත් චුට්ටක් නේ ඇහැට පේන්නේ නැද්ද ඔය. මේක කොටස් 100කට බෙදලා එකක් ගත්තොත් 100න් එකයි. ඒ කියන්නේ 0.01 කියන එක. භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය. භාග සහ දශම අතර සම්බන්ධය. ඉක්මන් කරන්න. හරි මේකත් ලියන්න ඕනේ නම් කරන්න මේ විදිහට පාට පෑනෙන් ඊතල දාලා මේ රූපේ ඇඳලා මේකත් යටින් ලියලා රතු පෑනෙන් කොටු කරන්න. රතු පෑනෙන් කොටු කරන්න. හරි. ඉවරයි. ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ ළමයි අපි දැන් මේකට මොන්නම් 1000න් එකක් ලියන්න පුළුවන්. 1000න් එක 1000න් එක 1000න් එක. තව එකක් ලිව්වොත් නේ 1000කට බෙදලා එකක් ගත්තොත් මේ 100න් එකනේ 100කට බෙදලා එකක් ගත්තොත් නේ 0.01යි. ළමයි 1000කට බෙදලා එක කෑල්ලක් ගත්තොත් තවත් චූටි කෑල්ලක් එන්නේ. මේක ලියන්නේ කොහොමද? එතකොට 0.01
0.01 1000කට බෙදලා එකක් ගත්තොත් ඒක ලියුව හැකි 0.0.01 කියලා. හරි 0.0.01. දැන් අපිට මේ වගේ භාග සංඛ්‍යා දීලා දශම වලට හරවන්න තියෙනවා. දශම සංඛ්‍යාවක් දුන්නාම භාග වලට හරවන්නත් තියෙනවා. පැහැදිලිද? හරි. මේකේ තව ඕනනම් එතන ඕන තව ඉලක්කමක් මෙතනින් යමුත් 3 එකත් ඔන්න ඔකටම ලියා ගන්න. මේ තියෙන්නේ ළමයි එතකොට 1000න් එක ඒවා. නේ? මේ තියෙන්නේ 1000න් එක ඒවා. 1000න් එක ඒවා. ඒ කියන්නේ 0.0.01 ඒවා. 1000න් එක ඒවා. 25.143යි. අන්තිමට තියෙන්නේ නේද? ඊළඟ දශම ස්ථානයේ 1000න් එක ඒවා. ඒ කියන්නේ 0.0.01 ඒවා. ඔය විදිහට තමයි ළමයි දශම සංඛ්‍යා අපි නිරූපණය කරද්දී ඒවල විශාලත්ව නිරූපණය වෙන්නේ. හරි? ඒක වැදගත් ඈ. ඉක්මනට ඒකත් මෙතනම කලින් එකේම නම් කරගන්න තුනී ඉලක්කම දාලා ඊට පස්සේ ඊතලයක් දාලා කලින් එකේම ආයි ලියන්න ඕනේ නැහැ අලුතෙන්. කලින් නම් කරපු එකේම මෙතනින් තව ඉලක්කමක් දාන්න 3 කියලා. හරි 25.143. හරිද? ඉක්මන් කරමු. හරි. දැන් අපිට ළමයි මේ සංඛ්‍යාව ඝනක රාමුවකින් නිරූපණය කරන්න කිව්වොත් කොහොමද නිරූපණය කරන්නේ? ඝනක රාමුවකින් මේක ලියුව නේද? හරිද? අර සංඛ්‍යාව ඝනක රාමුවකින් නිරූපණය කරන්නේ කොහොමද බලමු. 25.143 කියන සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ඝනක රාමුවකින් නිරූපණය කරන්න ඕනේ. එතකොට අපිට මේකේ කූරු ළමයි 1 2 3යි 4යි 5ක් අමින්න වෙනවා. කූරු 5ක්. කූරු 5ක් ළමයි අමින්න වෙනවා. නේ? කූරු 5ක්. මම මේක 5කට බෙදා ගන්නම්. හරි. මෙන්න කූරු 5. ඝනක රාමුවකින් අපි නිරූපණය කරලා වෙන්නමු අර සංඛ්‍යාව. එතකොට මේකේ ළමයි ස්ථානාගයන් 5ක් තියෙනවනේ. 10 ඒවා තියෙනවා. 10 ඒවා. ඊට පස්සේ 1 ඒවා. ඊට පස්සේ 10න් 1 ඒවා. 10න් 1 ඒවා. ඊට පස්සේ 100න් 1 ඒවා. ඊට පස්සේ 1000න් 1 ඒවා. ඔන්න ස්ථානාගයන් ටික මාක් කරා. නේද? එතකොට මෙතන ළමයි දැන් අපි කූරක අර බෝල සංඛ්‍යා මගින් මේ එක එක සංඛ්‍යාව නිරූපණය කරන්නත් ඕනේ. හරි. මට කියන්න මේකේ ළමයි අපි ගත්තොත් 10 ඒවා දෙකක් කියන්නේ මේ කූරේ බෝල දෙකක් අදින්න ඇදලා බෝල දෙක පාට කරන්න. ඊට පස්සේ එක ඒවා පහක් තියෙනවා මේ කූරේ බෝල ඕගොල්ලෝ දන්නවා පහක් ඇදලා බෝල පහ පාට කරන්න. ඊට පස්සේ උතරින් පස්සේ දශම ස්ථාන සංඛ්‍යානේ තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි දශම ස්ථානයේ කියන්නේ 10න් 1 ඒවානේ. මෙතන එකයි තියෙන්නේ. බෝල එකක් ඇඳලා හරි. දෙවන දශම ස්ථානයේ තියෙන ඉලක්කම 4යි. 100න් 1 ඒවා 4ක් කියන්නේ මෙතන බෝල 4ක් අදින්න. පාට කරන්න ඕනේ බෝල. අන්තිමට තුන්වන දශම ස්ථානයේ තියෙන්නේ 1000න් 1 ඒවානේ. එතන බෝල 3ක් අදින්න. හරි දැන් මේවල ඉලක්කම් ළමයි 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් 3 4 5 6 7 8 9. මෙතනත් එහෙමයි 1 2 3 4 5 6 7 8 9. මෙතනත් නේ ඕනම ස්ථානයක ලියන්න පුළුවන් 1 2 නේ බිඳුව ලියන්නත් පුළුවන් 1 2 4 5 6 7 8 9 නේ ওই ඉලක්කම් ටික තමයි අපිට ඕනම සංඛ්‍යාවක් ලියද්දී ඕනම ස්ථානයක ලියන්න පුළුවන් ඉලක්කම් ටික මතකයිද ඉක්මන් කරන්න හරි මේ දශම සංඛ්‍යාව මේක ඔයගොල්ලෝ 6 ටික ඉගෙන ගත්තා මේ දශම සංඛ්‍යාවක් අපිට පුළුවන් ඝනක රාමුවකින් නිරූපණය කරන්න හරි දැන් ළමයි වැදගත් දිගටම 10න් 1 ඒවා කියලා කියන්නේ 0.1 කියන එක 10න් පංගු එකක් කියන්නේ 0.1 කියන එක මේක ඉතාමත් වැදගත්
ඒකයි මම මේ කොටු කරගන්න කිව්වේ දිගටම අපිට මේක වැදගත් වෙනවා. cm පංගු එකක් කියන්නේ 0.01 කියන එක. cm පංගු එකක්. ඔව් දැන් මම මෙතන තව අමතර ප්‍රශ්න කීපයක් අහනවා. හරි. දැන් 10න් පංගු එකක් කියන්නේ 0.1යි නම් මම අහනවා තමයි 10න් පංගු දෙකක් කියන්නේ කීයද? 10න් පංගු දෙක දශම වලින් ලිව්වොත් කීයද එන්නේ? කියන්න බලන්න. 10න් පංගු එකක් කියන්නේ 0.1ක් නම් 10න් පංගු දෙකක් කියන්නේ මේ වගේ ඒවා දෙකක් නේ. 0.1 ඒවා දෙකක්. ඒ කියන්නේ 0.2ක් වෙනවා. 0.2ක් වෙනවා. තේරුණාද කාලා? 10න් පංගු 3ක් ගත්තොත් 0.1 ඒවා 3ක්. ඒ කියන්නේ 0.3ක්. 10න් පංගු 4ක් ගත්තොත් 0.4යි. 10න් පංගු 5ක් ගත්තොත් 0.5යි. 10න් පංගු 6ක් කියන්නේ 0.6යි. ඔය වගේ ගිහිල්ලා 10න් පංගු 9ක් කියන්නේ 10න් පංගු 9ක් කියන්නේ කීයද? 0.9යි. තේරුණාද? ඔව්. ඊට පස්සේ මම කියනවා දැන් 100න් පංගු එකක් කියන්නේ 0.01යිනේ. 100න් පංගු දෙකක් කියන්නේ මොකද තේරුම් ගන්න 0.02යි. 100න් පංගු දෙකක් කියන්නේ 100න් පංගු පහක් කියන්නේ 0.05යි. කොහොම ගිහිල්ලා 100න් පංගු 9ක් කියන්නේ 0.09යි. මම අහනවා 100න් පංගු 10ක් කියන්නේ එහෙනම් 100න් පංගු 10ක් ගත්තොත් 0.1යි එන්නේ එතකොට. මම මේක තේරෙනවද කියලා? 100න් පංගු 9ක් ගත්තොත් නම් 0.09යිනේ. ඊට වඩා 100න් පංගු 10 ලොකුයිනේ. එතකොට එන්නේ 0.1යි නේ. 100න් පංගු 11ක් ගත්තොත් තේරුම් ගන්න හරියට 100න් පංගු 11ක් ගත්තොත් 0.11යි. 100න් පංගු 11ක්. හරි. 100න් පංගු 35ක් ගත්තොත් 0.35යි. හරි. තේරුණාද? ඔය වගේ අපිට ඕන තරම් ලිව්වේ ඇයි. ඊට පස්සේ 100න් පංගු මම ගන්නවා 95ක්. 100න් පංගු 95ක්. අපි කොහොමද ලියන්නේ දශම වලින්? 100න් පංගු 95ක් ගත්තොත් බලාගන්න. 100න් පංගු 95ක්. 0.95යි. 100න් පංගු 99ක් ගත්තොත් 0.999යි. නේ? 100න් පංගු 99ක් ගත්තොත්. හරි. ඔහොම ගිහලා මම ඊට පස්සේ යනවා 1000න් පංගු වලට. 1000න් පංගු එකක් ගත්තොත් 0.01යි. මේ 1000න් පංගු එකක්. හරි. ඔහොම ගිහලා දැන් එනවා 1000න් පංගු. මම ගන්නවා 1000න් පංගු 3ක්. දශම වලින් කොහොමද ලියන්නේ? 0.03යි. හරිද බලන්න. 1000න් පංගු 3ක්. මේ දශම ස්ථාන ගන්න වැදගත් ඈ. මෙතන බිංදු 3ක් තියෙනවා නම් දශම ස්ථාන 1 2 3ක් තියෙන්න ඕනේ. බිංදු දෙකක් නම් 100න් පංගු නම් දශම ස්ථාන 2යි ඈ. 100න් පංගු නම් දශම ස්ථාන 2යි. 1000න් පංගු නම් දශම ස්ථාන 3යි. 10න් පංගු නම් දශම ස්ථාන කීයද? ඈ 1යි. දශම ස්ථාන 1යි තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. මම අහනවා 1000න් පංගු 9ක් ගත්තොත් කොහොමද ලියන්නේ දශම වලින්? 0.009යි. තේරුණාද? හරි. ඔය වගේ අපිට ඕන තරම් ලිව්වේ හැටි. හොඳයි. ඊට පස්සේ මම අහනවා 1000න් පංගු 10ක් ගත්තොත් 1000න් පංගු 10යි. 0.01යි එන්නේ එතකොට. හරි. 1000න් පංගු 36ක් ගත්තොත් 0.036යි. අර දශම ස්ථාන 3ක් එන්න ඕනේ 1000න් පංගු ගත්තී. හරි. 1000න් පංගු 100ක් ගත්තොත් උතර බලන්න 1000න් පංගු 100ක් කියන්නේ 1000න් පංගු 100ක් කියන්නේ 0.1යි කියන එක. 0.1යි රටාවක් තියෙන්නේ. හරි. ඔය වගේ අපිට ලිව්වේ හැකියි නේ. 1000න් පංගු 150ක් ගත්තොත් 0.1.5යි නේ. ආයි 1000න් පංගු 183ක් ගත්තොත් 0.1.8යි 1.8.3යි. හරි 1000න් පංගු 183ක් ඈ.
0.183. ඉතින් අපිට ඔය වගේ දැන් ගණන් ළමයි හදන්න තියෙනවා. භාග සංඛ්‍යාවක් දුන්නාම දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න තියෙනවා. ඔය වගේම දශම සංඛ්‍යාවක් දුන්නාම භාග සංඛ්‍යාවක් ලෙස ලියන්නත් තියෙනවා. පොඩි රටා කිහිපයක් තියෙනවා. හරි අපි දැන් මේව ගණන් වලට හදනවා. මම පොඩ්ඩක් කියලා දුන්නේ. හොඳයි. ඒ ටික චුට්ටක් බලන්න තේරුම් ගන්න පුළුවන්ද? පැහැදිලිද? තව එකක් බලන්න මේ වගේ. හරි. තව බලන්න. 1000න් පංගු 527 දශම වලින් ලියුවොත් 0.5යි 2යි 7යි ඔය. මොකද ලියුවේ හැකිනේ. හරි 1000න් පංගු 920 1000න් පංගු 920 0.992යි 0යි. දශම වලින් ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා 10න් පංගු 12 10න් පංගු 12 කොහොමද ලියන්නේ? දැන් 10න් පංගු 1 නම් 0.1යි 10න් පංගු 5ක් නම් 0.5යි 10න් පංගු 9ක් නම් 0.9යි 10න් පංගු 12ක් ගත්තොත් ළමයි එතකොට එන්නේ 1.2යි දශම ස්ථාන 1යි. හරි මෙතන එතකොට මේ දෙකී ඉලක්කම තමයි දශම ස්ථානට එන්නේ 1.2යි. හරි ඊට පස්සේ 10න් පංගු 53ක් ගත්තොත් කීය දෙන්නේ 5.3යි. හරි 10න් පංගු 133ක් ගත්තොත් එතකොට 13.3 කියලා තමයි එන්නේ. ඒ කියන්නේ ළමයි දැන් 133ට 10 ගොඩවල් 13ක් ගන්න පුළුවන් නේ. 133ට 10 ගොඩවල් 13ක් එනවා. ඉතුරු තුන තමයි දශම 3ක් ලෙස අපි ලියන්නේ. 53ට 10 ඒවා 5ක් ගන්න පුළුවන් සම්පූර්ණ ඒවා 5ක් ගත හැකි ඈ. 53ට 10 ගොඩවල් 5ක් ගත හැකි. ඉතුරු තුන තමයි දශම වල ලියන්නේ. 12ට 10 ගොඩවල් එකයිනේ. ඉතුරු දෙක තමයි දශම වල ලියන්නේ. පැහැදිලිද? ඔය වගේ ඊට පස්සේ 100න් පංගු ගත්තොත් 100න් පංගු 112. මේක ලියද්දී මේ 100න් පංගු 112ට එකයි තියෙන්නේ. ඒතර 1.1.2යි. අර දශම ස්ථානයේ උඩ දෙකක් එනවා. බිංදු දෙකක් තියෙද්දි 100න් පංගු ගද්දී. හොඳයි ඉතින් ඔය වගේම අපිට දැන් තියෙනවා භාග සංඛ්‍යා දශම කරන්න, දශම සංඛ්‍යා භාග කරන්න තියෙනවා. පැහැදිලිද? හරි ඔය වගේ ගණන් කිහිපයක්ම හදන්න තියෙනවා. ඊට පස්සේ අපි 1000න් පංගුවක් ගත්තොත් මේ විදිහට 1000න් පංගු හරිද 2520 તો 10න් පංගු 2520ක් කියන්නේ ළමයි 10 ඒවා දෙකක් තියෙනවානේ 2520 නේ ඒතකොට දෙකයි දශම 5යි 2යි බිංදුවයි ඉතුරු ටික දශම වලින් ලියන්න ඕනේ 2.5යි 2යි බිංදුව හරි 2520ට 10 ගොඩවල් 2යි සම්පූර්ණ ඒවා 2යි ඉතුරු වාලියද්දි දශම තිත දාලා 5යි 2යි බිංදුව ලිව්වා නම් හරි. හොඳයි ඉතින් ඔය වගේ ළමයි දැන් භාග සංඛ්‍යා දශම වලට ලියන්න තියෙනවා. නේ? හරේ 10 100 1000 වල භාග. හරේ 10 100 1000 නොවන භාගත් අපිට දශම වලින් ලියන්නත් තියෙනවා. අපි දැන් ඒවා තමයි ඉගෙන ගන්න හදන්නේ මේ පාඩමේ දශම සංඛ්‍යා භාග වලට හරවන්නත් තියෙනවා. මේකේ අනිත් පැත්තක් තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට මේ පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නයි තමයි තියෙන්නේ. හරි ටිකක් ලොකු පාඩමක් අපිට මේ ටික ඉගෙන ගන්න වෙනවා. මොකද දැන් අපිට ළමයි 8 පන්තියට 9 පන්තියට යද්දි මේ වලින් ගණන් නිතරම එනවා ළමයි පේපර්ස් වල විභාගෙට. හරි එහෙනම් අපි පටන් ගමු. හරි. ඉස්සෙල්ලාම අපි මේ භාග සංඛ්‍යා දශම වලට හැරවීම කතා කරමු. හොඳයි. අනුමාත්‍රකාව දාන්න. භාග සංඛ්‍යා දශම වලට හැරවීම භාග සංඛ්‍යා දශම වලට හැරවීම භාග සංඛ්‍යා දශම වලට හැරවීම හරි අපි උදාහරණ කිහිපයක් ළමයි ලියාගමු අපි ඉස්සෙල්ලාම උදාහරණ අංක 1 උදාහරණ කියලා දාලා ලියන්නකෝ හරි
ඉස්සෙල්ලාම ලියන්න ළමයි 10න් 2 රෝම ඉලක්කම් 1 දාලා 10න් පංගු 2 ලියන්න. 10න් පංගු 2 සමානයි 0.2යි. මම පෙන්නන ඒවා ලියන්නේ ඉස්සෙල්ලා රෝම ඉලක්කම් 1 දාලා අපි මේ ටික ලියා ගමු ඔක්කොම. මම ආයෙත් මගලා ලියන්න බෑ ඔක්කොම ටික නේ. ඔයගොල්ලෝ ලියන්නකො මෙහෙම මම කියන්නම්. භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වලට හැරවීමනේ රෝම ඉලක්කම් 1. උදාහරණ කියලා දාලා රෝම ඉලක්කම් 1 උදාහරණ රෝම ඉලක්කම් 1 10න් පංගු 2 ලියන්න ඉස්සරහින් සමානයි 0.2 කියලා ලියන්න. මම දැන් ලියන එක මකන නෑ ලියන්න කියන එක මකන්න නැත්නම් පැටලෙනවනේ මෙතන ගොඩක් තියෙනවනේ. හරි ඉවරද 10න් පංගු 2 සමානයි 0.2 කියලා ලියන්න. හරි. ඊළඟ 10න් පංගු 3 ඉක්මනට මම ලියන එක මකනවා 10න් පංගු 3 දශම වලින් ලියුවොත් 0.3යි රෝම ඉලක්කම් 2 10න් පංගු 3 සමානයි 0.3ට රෝම ඉලක්කම් 3 10න් පංගු 9 10න් පංගු 9 සමානයි කීයද 10න් පංගු 9යි කියන්නේ 0.9යි ඉක්මනට ලියන්න 10න් පංගු 9යි කියන්නේ 0.9යි හරි ඊළඟට ලියන්න 100න් පංගු 2 අන්න දශම ස්ථාන දෙකක් එන්න ඕනේ නේද ළමයි 100න් පංගු 2යි කියන්නේ 0.02යි රටාව දාගන්න ඔළුවට හරියට 100න් පංගු දෙකක් ගත්තොත් දශම ස්ථාන දෙකක් එනවා 10න් පංගු කියන්නේ දශම ස්ථාන 1යි 100න් පංගු නම් දශම ස්ථාන 2යි 1000න් පංගු ගත්තොත් දශම ස්ථාන 3යි 100න් පංගු දෙකක් කියන්නේ දශම වලින් ලියුවොත් 0.02යි 100න් පංගු 10ක් ලියුවොත් 100න් පංගු 10ක් ගත්තොත් දශම වලින් ලියුවොත් කොච්චරක්ද කොහොමද ලියන්නේ 0.1යි හරි අපි ඉතින් දශම ස්ථාන දෙකක් වෙන් කරලා තිත තිබ්බනම් හරිනේ ඉස්සරහින් බිඳුවක් දාන්නත් වෙනවා එතකොට ඉලක්කමක් නැහැ ඉස්සරහින් 100න් පංගු 10 0.1යි හරි ඊළඟට 10න් පංගු ලියන්න ඊළඟ එක 10න් පංගු 10 එතකොට ළමයි 10න් පංගු 10යිනේ එතකොට දශම ස්ථාන 3ක් එන්න ඕනේ 10න් පංගු අපි ඊට කලින් මෙතන ලියුවද ඔකට එන්න මේක ලියුවේ නේද හරි පොඩි 10න් පංගු 10ට එන්න කලින් මේක ලියලා ඉන්නවා 10න් පංගු 10 ලියන එක කපන්න ඊට කලින් මේක ලියන්න 100න් පංගු 11 100න් පංගු 11 ලියලා දශම වලින් ලියන්න 0.11යි 100න් පංගු 11 සමානයි 0.11යි 100න් පංගු 11ක් කියන්නේ 0.11ට ඊළඟ 100න් පංගු 35 100න් පංගු 35 ලියන්න 100න් පංගු 35 කියන්නේ 0.35යි 100න් පංගු 35 0.35යි ඉක්මනට ලියන්න 100න් පංගු 35 දශම වලින් ලියුවොත් 0.35යි ඊට පස්සේ 100න් පංගු ළමයි 95 100න් පංගු 95 මේක ලියන්න 100න් පංගු 95 දශම වලින් ලියුවොත් 0.95යි 0.95යි 100න් පංගු 95 කියන්නේ 0.95යි ඊට පස්සේ 100න් පංගු 99 100න් පංගු 99 දශම ස්ථාන දෙකක් එන්න ඕනේ හරි එතකොට එන්නේ මෙතන තිත තිබ්බාම ඉස්සරහට බිඳුවක් දාලා 0.99 100න් පංගු 99 0.99යි ඉක්මනට ලියන්න දශම වලට හරවන්න භාග සංඛ්‍යා තියෙන්නේ 100න් පංගු 99 0.99යි දැන් 10න් පංගු වලට එන්න 10න් පංගු 3 10න් පංගු 3 දශම ස්ථාන ළමයි 3ක් එන්නේ බෑ 1යි 2යි 3ක් හිතෙන්නේ මෙතනට බිඳු දෙකක් එනවා ඉස්සරහට බිඳුවක් එනවානේ හරිනේ ඔව් 10න් පංගු 3යි කියන්නේ 0.03යි 10න් පංගු 3 0.03යි 10න් පංගු 9 දශම ස්ථාන 3ක් එනවා 1යි 2යි 3ක් හරිනේ 1යි 2යි 3ක් හිත මෙතන බිඳු දෙකක් තව දාන්න වෙනවා ඉස්සරහට බිඳුවක් දාන්න වෙනවා
10න් පංගු 9 කියන්නේ 0.0.09යි. හරි. දැන් එන්න 10න් පංගු 10ට. දැන් මේක ලියන්න. 10න් පංගු 10. ලියන විදිය හුරු වෙන්නේ නැහැ. මම මේකයි උදාහරණ කීපයක්ම ගොඩක් දුන්නේ. 10න් පංගු 10. දශම ස්ථාන 3ක් එන්නේ බෑ. හරි. එතකොට 1යි 2යි 3ක් මෙතෙන්ද තිත. දශම තිත. මෙතෙන්ද බිඳුවක් දාන්න ඉස්සරහට බිඳුවක් දාන්න. 0.0.1යි 10න් පංගු 10. 10න් පංගු 36. 10න් පංගු 36. 0.003යි. දශම ස්ථාන 3ක් එන්නේ බෑ 10න් පංගු ගත්තී 1යි 2යි 3යි මෙතනද තිත මෙතන බිඳුවක් දාන්න මෙතනත් බිඳුවක් දාලා ලියන්න 10න් පංගු 100 ලියන්න හරි 10න් පංගු 100 දශම ස්ථාන 3ක් එන්නේ බෑ 10න් පංගු නම් 1යි 2යි 3යි මෙතන තිත මෙතන එක තියෙනවා බිඳුව ආයෙ ඉස්සරහට බිඳුව දාන්න 0.1යි 0.0 හරි ඊට පස්සේ 10න් පංගු 183 10න් පංගු 183 නේ දශම ස්ථාන 3ක් එනවා කියන්නේ 0.183යි 10න් පංගු 183 10න් පංගු 527 එතකොට එන්නේ කීයද දශම කරාම මේ භාග සංඛ්‍යාව 0.0 දශම ස්ථාන 3ක් වෙන හින්දා 5යි 2යි 7යි කියලා එන්නේ 10න් පංගු 920 දශම කරාම දශම ස්ථාන 3ක් වෙන හින්දා 0.9යි 2යි බිඳුව හරි පන්ති ඉවර වෙන්නේද 8යි 45ට 8යි 45යි 8:45ට ඉවර වෙන්නේ. හරි මේ තුනක් ලියවද? දාහෙන් පංගු 920 දශම වලින් ලිව්වොත් 0.9.2යි බිඳුව. හරි. දැන් ඊළඟට මේ ටික ලියන්න ඕනේ. ලියන්න. 10න් පංගු 12. 10න් පංගු 12. එතකොට කීය දෙන්නේ? 1.2යි. දශම ස්ථාන 1යින් ළමයි එන්න ඕනේ. දශම ස්ථාන 1යි. එතකොට මෙතන තමයි තිත එන්නේ. 1.2යි. 10න් පංගු 53. දශම ස්ථාන 1යි එන්න ඕනේ. එතකොට 5.3යි නේ. 5.3යි එන්නේ. 10න් පංගු 133 දශම ස්ථාන එකක් මෙන්න ඕනේ. දශම ස්ථාන එකක් ආවම මෙතන තිත 13.3යි. හරි. ඊට පස්සේ 100න් පංගු තව එකක් ඕන 10න් පංගු වලින්ම දෙන්නම්. 10න් පංගු හරි 2056. 10න් පංගුනේ දශම ස්ථාන එකක් වෙන හින්දා දශම ස්ථාන එකක් වෙන් කරා නම් හරි නේ. එතකොට කී දෙන්නේ? 205යි දශම 6 නේද එන්නේ 205යි දශම 6 දශම ස්ථාන එකයි ඉන්න ඕනේ 2056ට 10 ගොඩවල් 205ක් තියෙනවා ඉතුරු 6 තමයි දශම 6ක් ලෙස එන්නේ හරි පැහැදිලිද ඒක හරියට තේරුම් ගන්න ඊළඟට අපි ගත්තොත් 100න් පංගු 105 ඒත් මේකෙත් ඕගලන්ට බැලුව හැකි නේ දශම ස්ථාන දෙකක් එන්න ඕනේ 100න් පංගු එතකොට දශම දිට මෙතෙන්ට එන්නේ නේ 1යි 2යි මෙතෙන්ට එන්නේ 1.05යි
හරි 10න් පංගු 100 මේ 100න් පංගු 105. 100න් පංගු 833. හරි එතකොට මෙතනත් දශම ස්ථාන දෙකක් පැන්නාම මේ ළමයි මෙතන දැන් ඔය පංගු කියලා කියන්නේ බෙදීම කියන එකනේ. බෙදීමක් නේ තියෙන්නේ නේ. මේ හැමතැනම තියෙන්නේ මේ බෙදීම. හරි. මේකෙන් කියන්නේ බෙදීමනේ. භාග සංඛ්‍යාවක් ලියුවාම මේ ඉරෙන් කියන්නේ බෙදීම. ඕගොල්ලොන්ට මතකයිද අපි 7 දී මේ කලිනුත් ඉගෙන ගත්තා මේ 10න් 100න් 1000න් බෙදද්දී මේ දශම තිත ළමයි ඉස්සරහට පයින්නවා බිංදු ගානට සමාන වාර ගානක්. දැන් මෙතන මේ 105 බෙදීම 100 නෙදීන්නේ. තිත ස්ථාන දෙකක් බිංදු දෙකක් නම් දෙකක් පයින්නවා ඉස්සරහට. 10න් බෙදද්දී ළමයි ස්ථාන එකයි පයින්නේ. දශම තිත. එහෙමයි ගන්නෙ. 833 නිකන් 100න් බෙදුවාම මෙතන දෙපාරක් පයින්නවා බිංදු දෙකක් වෙන හින්දා කී දෙන්නේ එතකොට 1යි 2යි මෙතෙන්ට එන්නේ 8.33 833ට 100 ගොඩවල් 8ක් තියෙනවනේ ඉතුරු ටික 33 100න් පංගු 33.33 කියලා එන්නේ 8.33 100න් පංගු 1057 ලියන්න බලන්න 100න් පංගු 1057 100න් පංගු ගාදී දශම ස්ථාන දෙකයි එන්න ඕනේ. එතකොට කීයද එන්නේ? දශම ස්ථාන දෙකක් දැම්මහම 10.57යි. 17 100 10ක් තියෙනවනේ. ඉතුරු 57 තමයි 0.57 කියලා එන්නේ. ඊට පස්සේ 10න් පංගු 3005 10න් පංගු 3005 10න් පංගු ගද්දි ළමයි දශම ස්ථාන 3ක් එනවා. දශම ස්ථාන 3ක් එන්න ඕනේ. එතකොට කොහොමද ලියන්නේ? දශම ස්ථාන 3ක් පැන්නොත් මෙතන මේ පිට එන්නේ 3005ට 10 ගොඩවල් 3යි. ඉතුරු පහ 10න් පංගු 5ක් එද්දි 0.5 ඒ කියන්නේ 0.05 එන්න ඕනේ. මේ 10න් පංගු 5යි කියන්නේ. එතකොට 3.0.05 තමයි 3005 10න් පංගු 3005 දශම වලින් ලිව්වහම. හොඳයි. ඉතින් ඔය වගේ ළමයි තව එකක් ඕනනම් 10න් පංගු 9999ක් ගත්තොත් කොහොමද එන්නේ? දශම ස්ථාන 3ක් එනවනේ. 9.999යි 9.999 කියලා එන්නේ. භාග සංඛ්‍යා දශම වලට හැරවීම. හරි. දැන් මම තනියම දෙනව ළමයි අභ්‍යාසයක් කරන්න 11 එක අභ්‍යාසය. හරි ගණන් 5යි තියෙන්නේ. මේ වගේ භාග සංඛ්‍යා දශම වලින් නිරූපණය කරන්න ඕනේ. ඝනක රාමු වලින් නිරූපණය කරන්න ඕනේ නැහැ දැන්. හරිද? දැනට ඔයගොල්ලෝ 11 එක අභ්‍යාසය දාලා අග්ගාලා හදලා පෙන්නන්න. 11 එක අභ්‍යාසය. එක අභ්‍යාසයේ ළමයි ගණන් 5යි තියෙන්නේ ඉක්මනට හදන්න. 11 එක. පිටු අංක අච්චු පොතේ නා 135 පිටුව නේද? නැත්නම් ටියුට් එකේ 11 එක අභ්‍යාසයේ හමුනාද? ටියුට් එකේ 11 එක අභ්‍යාසයේ අච්චු පොතේ තියෙනවා පිටු අංක 135 පිටුව. පෙරලා ගන්න. 11 එක අභ්‍යාසය. පහත සඳහන් එක් භාගය දශම සංඛ්‍යා ලෙස ප්‍රකාශ කරන්න ඝනක රාමු වලින්ද නිරූපණය කරන්න කියලා තියෙනවා. ඒක දැන් අවශ්‍ය නැහැ. ඝනක රාමු අඳින්න යන්න ඕනේ නැහැ. හරි ඝනක රාමු ඇද ගන්න පුළුවන් ඉතින් මේවට. ඒක අවශ්‍ය නැහැ දැන්. හරි ඒක ගෙදරදී ඕනනම් කරන්න. දැන් මෙතන ඔන්න ඉස්සරහා ඊට තිබ්බත් කමක් නැහැ ඝනක රාමු අඳින්න. හරි. මට දැනට මේකේ භාග සංඛ්‍යා දශම වලට හරවලා ඉක්මනට උත්තර ගන්න. හරි පළවෙනි එක තියෙන්නේ 10න් පංගු 9. දෙවෙනි එක 100න් පංගු 75. ඉක්මන් කරන්න. තුන්වෙනි එක 1000න් පංගු 9.
10න් පංගු 9. හතරවෙනි එක 10න් පංගු 25. අන්තිම එක 10න් පංගු 275. හරි උත්තර ටික අරන් උතන දාන්න බලන්න මැසේජ් එකක් විදියට මම බලනවා හරියට කරලාද කියලා. උත්තර අරගෙන උත්තර පහ P වලට දාන්න. ඉක්මන් කරන්න. ඔය භාග සංඛ්‍යා දශම වලට හරවන්න. දශම වලින් ලියන්න. ඉවරයිද? හරි හොඳයි විශ්ව. ඒ තුල හරි. අනිත් ළමයිත් හරිද? මෙන්න මේ භාග සංඛ්‍යා දශම වලට හරවන්න ඕනේ. හොඳයි ළමයි කරලා තිනවා හරි. හරි 10න් පංගු 9යි කියන්නේ දශම ස්ථාන 1යි එන්න ඕනේ. ඒ කියන්නේ 0.9යි නේ. 0.9. හරි දාගන්න රතු පෑන ගන්න. රතු පෑනෙන් හරි දාන්න. හරි. ඊට පස්සේ 100න් පංගු 75යි. දශම ස්ථාන දෙකක් එන්න ඕනේ. 75ක් තියෙනවා. එතකොට 0.75. දනිදු හරි 0.75. දශම ස්ථාන දෙකක් එන්න ඕනේ 100න් පංගු නම්. 10න් පංගු 9යි කියන්නේ දශම ස්ථාන 3ක් එන්නේ වේ. 0.0 දශම ස්ථාන 3ක් එන්න 0.2යි 9යි දැම්මනම් හරි. 10න් පංගු 9 නේ දශම ස්ථාන 3ක් එන්න ඕනේ. 0.0.9. හරි. ඊට පස්සේ 10න් පංගු 25. 10න් පංගු 25. දශම ස්ථාන 3ක් එන්න ඕනේ. එතකොට 0.0.2.5යි ලියවනම් හරිනේ. දශම ස්ථාන 1යි 2යි 3ක් වෙනවා. දශම ස්ථාන 3ක් එන්න ඕනේ 10න් පංගු නම්. 10න් පංගු 275. හරි. ඉක්මන් කරන්න.
10න් පංගු 275 කීය දෙන්නේ? හොඳයි විශ්ව හරි. අනිත් කට්ටියත් හදලා දිනවද බලන්න හරියට. 10න් පංගු 275 ගත්තොත් දශම ස්ථාන 3ක් එන්නේ බෑ. 0.275යි. මට කියන්නේ 5න් 5ම හරි ළමයි ඉන්නවද? 5න් 5ම හරි ළමයි ඉන්නවද? 5න් 5ම හරි අය ඉන්නවද? නෑ. 5න් 5ම හරි නැද්ද කාගේවත්? හරි ටක් ගාලා වැරදිච්ච ටික හදා ගන්න ඉක්මන් කරන්න. හරි. ඔව් හරි ඉක්මන් කරන්න. වැරදිච්ච ටික හදා ගන්න. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපි එන්න හදන්නේ අපිට තියෙනවා මේ භාග සංඛ්‍යාවේ හරය 100 1000 උන් නැත්තම් අපි කොහොමද භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකට හරවන්න කියලා බලමු. භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකට හරවන්න කියලා බලමු. හරිද? හොඳයි. දැන් ඊට පස්සේ බලන්න මේ වගේ ගණන් කිහිපයක් හරය 10 100 1000 නැති ඒවා. නැති භාග. අපි කොහොමද දශම දැන් මේ හැම භාගයකම ළමයි එක්ක හරය 10 තිබ්බා නැත්නම් හරය 100 තිබ්බා නැත්නම් හරය 1000 තිබ්බා. එතකොට අපිට ටක් ගාලා ඒක භාග සංඛ්‍යාව ඒ භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවට හැරෙව්ව හැකි. නේ? හරය 10 100 1000 තිබ්බහම ටක් ගාලා මේ භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වලට හරවන්න පුළුවන්. දැන් ළමයි අපි බලන්න හදන්නේ හරය 10 100 1000 නැති භාග. නේද? උදාහරණ දෙකෙන් එක නේ 4න් පංගු 3 හරිද 8න් පංගු 2 අන්න ඒ වගේ භාග සංඛ්‍යා අපි බලමු දැන් හරිද දශම සංඛ්‍යා වලට හරවන්නේ කොහොමද කියලා පන්ති ඉවර වෙන වෙලාව 8:45 පන්ති ඉවර වෙන ළමයි 8:45 තව පැයක් විතර තියෙනවා පන්ති ඉවර වෙන්නේ 8:45ට හරි තව පැයක් විතර තියෙනවා තව පැයක් කියන්නේ විනාඩි 55ක් විතරනේ තියෙනවා පන්තිය ඉවර වෙන්න හොඳයි හරි. දැන් අපි ඊට පස්සේ ළමයි බලමු හරය 10 100 1000 නොවන භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වලට හරවන විදිය. හරි අනුමාත්‍රකාවක් දාන්න. අනුමාත්‍රකාවක් දාන්න. අපිට ඉන්න. ඊට කලින් මේ දශම සංඛ්‍යාවක් අපි කොහොමද භාග සංඛ්‍යාවකට හරවන්නේ? ඒකත් කරන්න ඉතින්. හරි. දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් ලෙස දැක්වීම. අපි ඒකට ඊට පස්සේ එමු නේද? ඔව් මේකත් කරලා. හරි කමන්නේ. මෙහෙම දාන්නවා මේ මාතෘකාව හරය 10 හරය 10 100 1000 නොවන භාග සංඛ්‍යා නොවන භාග සංඛ්‍යා නොවන භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වලට හැරවීම හරය 10 100 1000 නැති නැත්නම් නොවන භාග සංඛ්‍යා දශම සංඛ්‍යා වලට හැරවීම. දැන් මේක හොඳට අහගන්න ළමයි. හරි. දැන් මේ වගේ වෙලාවක ළමයි අපිට ගණන් තියෙන උදාහරණයක් බලමු. හරිද? දෙකෙන් එක.
දෙකෙන් එක කියන භාග සංඛ්‍යාව අපිට කියනවා දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න කියලා. හැබැයි හරය 10 100 1000 නෑනේ. ඒ වගේ වෙලාවක ළමයි අපි කරන්න ඕනේ තුල්්‍ය භාගයක් ලියලා. මේ දීපු භාග සංඛ්‍යාවට තුල්්‍ය භාගයක් ලියලා හරය එක්ක 10 නේද? නැත්තම් 100 නැත්තම් 1000 කරගන්නයි තියෙන්නේ. මට කියන්න දෙක අපිට ඉක්මනින්ම කීය බවට හරව ගන්න පුළුවන්ද? හරය 2 කියන එක හරය කීය කරන්න පුළුවන්ද? තුල්්‍ය භාගයක් ලියලා හරය කොටක් ගාලා කියන්නේ තුල්්‍ය භාග. අපි දැන් භාග පාඩම කලින් කරානේ. හරය 2 කියන එක හරය කීය කරගන්න පුළුවන්ද? මතක නැද්ද ඉතින්? භාග පාඩමේ කරපුවා. හරය 2 හරය 10 100 1000 ඔය තුනෙන් අපිට ඉක්මනින්ම කරගන්න පුළුවන් කීයද? හරය කොහොනේ? මතක නෑනේ. හරි දැන් දෙකෙන් එක කියන එක අපිට දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න කිව්වොත් දෙකෙන් එක කියන භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවකට හරවන්න කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම ළමයි මේ හරේ ඉලක්කම එක්ක 10 හොඳයි දනිදු 10 කරගන්න පුළුවන්. නැත්තම් 100 නැත්තම් 1000 කරගත්තා නම් හරිනේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ හරේ තියෙන දෙක අපිට 10 කරගන්න පුළුවන්. කීයෙන්ද ගුණ කරන්න ඕනේ? තුල්ලේ භාග. දෙකෙන් එක කීයෙන් ගුණ කරොත්ද උඩයි යටයි හරේ 10 වෙන්නේ. දෙවරක් කීයද 10? දෙවරක් 5 නේ? හොඳයි. ඒතර පහෙන් තමයි ගුණ කරන්න ඕනේ. හරයයි 9යි පහෙන් ගුණ කරනවා. එතකොට මට කියන්න උඩ කීය දෙන්නේ? එක් වරක් 5 5යි. යට දෙවරක් 5 10යි. දැන් ළමයි මම මේ ලිව්වේ දෙකෙන් එකට තුල්්‍ය භාගයක්. තුල්්‍ය භාග කියන්නේ විශාලත්වයෙන් සමාන භාග. දෙකෙන් එකක් කිව්වත් එකයි 10න් පංගු 5ක් ගත්තත් එකයි නේ. දැන් පාන් ගෙඩියක් ළමයි දෙකකට කපලා එක කෑල්ලක් ගත්තත් එකයි. පාන් ගෙඩිය සමාන කෑලි 10කට කපලා කෑලි 5ක් ගත්තත් එකයි. පාන් භාගයක් එන්නේ. තේරෙනවද? පාන් ගෙඩියක් සමාන කෑලි දෙකකට කපලා කෑල්ලක් ගත්තත් එකයි. පාන් ගෙඩිය ඒ පාන් ගෙඩියම කෑලි 10කට කපලා කෑලි 5ක් ගත්තත් එකයි. එකම ප්‍රමාණයක් එන්නේ නේ. විශාලත්වයෙන් සමාන භාග තුල්්‍ය භාග. දැන් මේකේ හරේ 10 කරගත්තනේ. ඒ කියන්නේ දැන් දෙකෙන් එක කියන භාගයේ සමාන වෙනවා 10න් 5 කියන මේ භාගයක. තුල්්‍ය භාගයෙන් ඉඳලා. දැන් 10න් 5 කියන එක අපිට දශම වලට හැරෙව්වේ හැකිටක් ගාලා කීය දෙන්නේ? හරේ 10 නේ. 10න් පංගු 5ක් කියන්නේ 0.5යි. තේරෙනවද? හොඳයි. පටන් ගන්න උදාහරණ අංක 1 දෙකෙන් එක ඉස්සෙල්ලාම හරය 10 කරගන්න උඩයි යටයි පහෙන් ගුණ කරලා දෙකෙන් එක ලියලා යටින් ආපහු ලියලා දෙකෙන් එක උඩයි යටයි පහෙන් ගුණ කරලා තුල්්‍ය භාගයක් ලියා ගන්න හරය 10 එන විදියට. දැන් 10න් 5 දෙකෙන් එකට තුල්්‍ය භාගයක්. තුල්්‍ය භාග විශාලත්වයෙන් සමානයිනේ නේ. දෙකෙන් එක 10න් 5ට සමානයි. 10න් 5 අපිට දැන් දශම වලට හැරෙව්වහම 0.5යි. එහෙනම් ළමයි දෙකෙන් එක කියන භාගය දශම වලට හැරෙව්වහම කීය දෙන්නේ අන්තිමට? 0.5යි. 0.5යි. හරි. උදාහරණ අංක 2. 4න් 1. 4න් 1. දශම සංඛ්‍යාවකට හරවන්න ඕනේ. දැන් අපි හරය එක්ක 10 නැත්තම් 100 එහෙම නැත්තම් 1000 කරගන්න වෙනවා. හරේ තියෙන්නේ 4. 4 කල්පනා කරලා බලන්න අපිට 10 කරගන්න පුළුවන්ද? නැත්තම් එහෙම වෙයි නම් 100 කරගන්න පුළුවන්ද? බලන්න. ඔව් හරය කීයද? දනිතු හරි. අනිත් කට්ටිය කෝ? ඔව් 100 නේ 10 කරගන්න බෑ.
මොකද හතරවරක් චක්‍රයේ 10ක් ඉන්නේ. මේ හතරවරක් 2 8යි හතරවරක් 3 12යි. අපි හතරවරක් චක්‍රයේ 100 එනවා. කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 4 100 කරන්න කීයෙන්ද ගුණ කරන්න ඕනේ? හතරවරක් කීයද? 100. 25න්. තුල්ල භාගයක් ලියුව හැකි 25න් ගුණ කරලා හරයයි ලවයයි. කීයද එන්නේ එතකොට? එක් වරක් 25 25යි. හතර වරක් 25 100යි. එහෙනම් ළමයි 4න් එක සමාන වෙනවා 100න් පංගු 25 කියන භාගයට. තුල්ල භාගනේ. දැන් 100න් පංගු 25 අපිට දශම කරගන්න පුළුවන් හරය 100 හින්දා. 100න් පංගු කියන්නේ දශම ස්ථාන දෙකක් එන්න ඕන හින්දා 0.25 නේද? එහෙනම් 4න් එක දශම සංඛ්‍යාවක් කරාම එන්නේ 0.25යි. 0.25යි. හරි ඉක්මන් කරන්න. හරි උදාහරණාංක 3 පහෙන් පංගු 3 තනියම හදන්න. පහෙන් පංගු 3 දශම සංඛ්‍යාවකට හරවන්න පටන් ගන්න. හදුවද? කීයද එන්නේ? ඈ? පහ ළමයි අපිට කරගන්න පුළුවන් කීයද? 100ද 10ද? 10 කරගන්න පුළුවන්. හොඳයි. හරි. 5 10 කරගන්න ගුණ කරන්න කීයද දෙකෙන් නේ? පහෙන් පංගු 3 අපිට හරය 10 කරගන්න පුළුවන්. පහෙන් පංගු 3 තියෙන්නේ හරය 10 කරගන්න දෙකෙන් ගුණ කරා නම් හරි. උඩයි යටයි. 3 වරක් දෙක 6යි. 5 වරක් දෙක 10යි. 10න් පංගු 6යි නේ. එහෙනම් 5න් 3ට තුල්ලේ භාගයක් 10න් පංගු 6. 10න් පංගු 6 දශම කරාම දශම ස්ථාන එකයිනේ. 10න් පංගු නම් 0.6යි. ඒ කියන්නේ 5න් 3 කියන භාගය දශම වලට හැරෙව්වහම එන්නේ 0.6. 0.6. හරි. 0.6 එන්නේ. හොඳයි. උදාහරණාංක 4 8න් පංගු 3 8න් පංගු 3 8න්
8න් පංගු 3 කොහොමද අපි මේක හරේ එක්ක 10 කරන්න බෑනේ. හරේ 10 කරන්න බෑනේ. 8 10 කරන්න බෑ. 8 100 කරන්නත් බෑ නේ ළමයි. 8 වරක් චක්‍රේ 10 එන්නෙත් නෑ 100 එන්නෙත් නෑ. එහෙනම් 1000 තමයි කරන්න වෙන්නේ. 8 1000 කරගන්න කල්පනා කරලා බලන්න කීයෙන්ද ಗುಣ කරගන්න වෙන්නේ. 8 කීයෙන් ගුණ කරොත්ද 1000ක් එන්නේ. දැන් 8 100ෙන් ගුණ කරොත් 800යිනේ 1000ට මදි. එහෙනම් 8 ගුණ කරන්න වෙන්නේ 100ට වඩා වැඩි සංඛ්‍යාවක් නේ. 8 වරක් කීයද 1000ක් එන්නේ. ඕනනම් 1000 8ෙන් බෙදලා බලන්න කීයද කියලා. පැත්තකින් දීර්ඝ බෙදීම දාලා පැත්තකින් නිකන් බෙදලා බලන්න. දැන් 8 10 කරගන්නත් බෑ 100 කරගන්නත් බෑ නේ ළමයි 1000නේ කරගන්න වෙන්නේ. වෙන විදියක් නෑනේ. එහෙනම් නිකන් බලන්න 1000 පැත්තකින් 8ෙන් බෙදලා නේ. ඒතර 10ට 8 වරක් 1යි 1 වරක් 8 8යි. 10න් 8ක් අඩු වුණාම 2යි. බිඳුවක් ගන්න 15ට 20ට 8 වරක් 2යි 8 වරක් 2 16යි. 20න් 16ක් අඩු වුණාම 4යි. කීයද එන්නේ? බිඳුවක් ගත්තාම ආයි 40ට 8 වරක් 5 යන්න. 8 වරක් 5 40යි. ඒ කියන්නේ ළමයි 8 වරක් කීයද 1000? 1000 8ෙන් බෙදුවාම 125යි කියන්නේ 8 වරක් 125 තමයි 1000ක් එන්නේ. එහෙනම් අපිට හරේ 1000 කරගන්න පුළුවන්. උදයි 8යි 125න් ගුණ කරන්න තුල්ලේ භාගයක් එන්නේ නේ. 125 ඒවා 8ක් 1000යි. 125 ඒවා 3ක් කීයද? 125 ඒවා 3ක්. 125 ඒවා 3ක් කො? කීයයි දෙන්නේ? 125 3න් වැඩි කරාම කීයද? 5 වරක් 3 3 වරක් 5 15න් 5 දැන් එකක් ඉතුරු වෙයි. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් 1 3යි. 375යි. නේ? දැන් මේක 10න් පංගු 375ක් ආවේ තුල් විභාගයේ 8න් 3ට. එහෙනම් මේකේ දශම ස්ථාන 3ක් වෙන විදියට ලියන්න ඕනේ 0.375යි. ඒ කියන්නේ 8න් 3ට තුල් විභාගයක් 10න් 375 දශම වලට හැරෙව්වහම 0.375යි දශම ස්ථාන 3ක් වෙනවා. ඒ කියන්නේ ළමයි 8න් පංගු 3 දශම සංඛ්‍යාවක් ලෙස හැරෙව්වොත් එන්නේ 0.375යි. 0.375යි. හරි. හරිද? හොඳයි. ඊට පස්සේ අපි දැන් බලමු ළමයි විෂම භාග උදාහරණාංක 5. මම වෙනවා විෂම භාගයක්. උදාහරණාංක කීයද එන්න ඕනේ 5නේ. ඔන්න මම දෙනවා 5න් පංගු 7. මේක විෂම භාගයක් නේ. මේකෙත් ඉතින් අර වගේම තමයි ළමයි. දැන් හරය නේද 10 නැත්තම් 100 නැත්තම් 1000 කරගන්නයි තියෙන්නේ. 5න් පංගු 7 විෂම භාගයක් නේ. හරයට වඩා ලවේ ලොකුයි විෂම භාග. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට හරය 10 කරගන්න පුළුවන්. ටක් ගාලා හදන්න. හරය 10 කරගත්තොත් අපිට 10 කරගන්න දෙකෙන් වැඩි කරන්න වෙන්නේ. 5 වරක් 2 නේ. එහෙනම් උඩත් දෙකකින් වැඩි කරන්න. 7 වරක් 2 14යි. 5 වරක් 2 10යි. හැබැයි ළමයි විෂම භාග ආවම මෙතන ඔයගොල්ලන්ට පේනවා හරයට වඩා ලවේ ලොකුයිනේ. 10න් පංගු 14නේ. 10න් පංගු 14 ලියද්දී දශම ස්ථාන 1නේ එන්න ඕනේ. 10න් පංගු. දශම ස්ථාන එකක් ආවම ළමයි මෙතන එන්නේ 1.4 තමයි එන්නේ. දශම ස්ථාන 1නේ 10න් පංගු නම් 1.4යි නේ. ඒ කියන්නේ 5න් 4 තුල්ලේ භාගයක් 10න්
පංගු 14. මේක දශම කරාම දශම ස්ථාන එකක් එන්න ඕන හින්දා 1.4 එන්නේ. හරි. ඒ කියන්නේ 5න් පංගු 7 දශම කරාම ළමයි 1.4යි එන්නේ. 1.4යි එන්නේ. හරි. පැහැදිලිද? හරි. තව එකක් බලන්න උදාහරණාංක 6. උදාහරණාංක 6 20න් පංගු 33 20න් පංගු 33 විෂම භාගයක් නේද? හා. තනියම හදන්න. ඉස්සෙල්ලා හරය දැන් 10 කරගන්න බෑනේ 20න් පංගු තිබ්බහමනේ හරය 100 කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා තුල්ලේ භාගයක් ලියලා හරය 100 කරගන්න. ඊට පස්සේ දශම වලින් ලිව්වනම් හරි. අමාරු නෑ ක්‍රමයේ හුරු වෙන්න. හරි තනියම හදලා උත්තරේ ගන්න. ඉක්මන් කරන්න. හරි ළමයි ගත්තද උත්තරය? හරි ක්‍රමයේ තේරුම් ගන්න අමාරු නෑ. දැන් 20න් පංගු 33 නේ. අපිට ළමයි දැන් හරය 10 කරන්න බෑනේ 20 නේ. ඔව්. අපිට හරය 100 කරගන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ ඉතින්? හරි මම 20 100 කරගන්න පුළුවන් හින්දා 5න් වැඩි කරන්න වෙනවනේ. තුල්ලේ භාගයක් ලියන්න උඩයි යටයි 5න් වැඩි කරලා. 5න් වැඩි කරන්න. 20 ඒවා 5ක් 100යිනේ. 33 ඒවා 5ක් වැඩි කරලා ගන්න. 33 5න් වැඩි කරාම කීයද? 5 3 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 5 3 15යි 1යි 16යි 165යි. 100න් පංගු 165නේ. 100න් පංගු හින්දා දශම ස්ථාන දෙකයි එන්න ඕනේ. දශම ස්ථාන දෙකක් වෙන් කරොත් 1.65 නේ දෙන්නේ. 1. හොඳයි. දැන් ඉදු හරි. 1.65යි. ක්‍රමේ තේරුම් ගන්න අමාරු නෑ එක වගේ ඈ. හරි. දැන් ඊට පස්සේ ළමයි අපිට තියෙනවා මිශ්‍ර භාග. දැන් මේ විෂම භාගනේ. උදාහරණාංක 7 මිශ්‍ර භාග අපි බලමු කොහොමද දශම සංඛ්‍යාවකට හරවගන්නේ මිශ්‍ර භාගය. හරි පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ එක වගේ හැබැයි ඈ. හරි මම ගන්නවා මේ වගේ මිශ්‍ර භාගයක්. 1යි නැත්නම් අපි ගමු මොකක් හරි. හරි. 1යි 4න් පංගු 3. 1යි 4න් පංගු 3. දැන් ඔක මිශ්‍ර සංඛ්‍යාවක් නේ මිශ්‍ර භාගයක් නේ. මිශ්‍ර භාගය අපිට කියනවා දශම සංඛ්‍යාවක් බවට හරවන්න කියලා. උදාහරණාංක 7. දැන් ඔයගලන්ට මතකද දැන් භාග ගණන් හදද්දි අපි ළමයි භාග සංඛ්‍යා එකතු කිරීම කරා අඩු කිරීම කරා ඒ භාග සංඛ්‍යා එකතු අඩු කරන ගණන් වලත් මිශ්‍ර භාගයක් දුන්නාම අපි ওই මිශ්‍ර භාගය මොකක් බවට හරවගත්තද මුලින්ම? ඈ විෂම භාගයක් බවට හරවගත්තා. මතකද? විෂම භාගයක් බවට හරවගත්තා. හරි. එතකොට ළමයි මේකේ ක්‍රම දෙකක් තියෙනවා මේක හදන්න පුළුවන්. දැන් මෙතන කාට හරි ඕන නම් මේ මිශ්‍ර භාගය විෂම භාගයක් බවට හරව ගන්න පුළුවන් මුලින්ම. මිශ්‍ර භාගය විෂම භාගයක් බවට හරවන්නේ කොහොමද? අපි භාග පාඩ මේ කරානේ නේ. හරේ නම් 4ම එන්නේ.
හරය වෙනස් වෙන්නේ නැහැ. මේ උඩ ඉලක්කම ගන්නෙ මේ දෙන්න ಗುಣ කරන්න ඕනේ. මේ ඉස්සරහා සංඛ්‍යාවයි හරයයි ಗುಣ කරන්න. 4 වරක් එක 4යි. 4 වරක් එක 4යි. ඒකට මේ උඩ ලවයේ එකතු කරන්න. 4 වරක් එක 4යි 3යි 7යි. අන්න ඒක තමයි මෙතන උඩට එන්නේ. විෂම භාගයක් කරාම ලවයට එන්නේ. හරිද? මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරගන්න මුලින්ම මේ දෙක ගුණ කරනවා. 4 වරක් එක 4යි. ඒකට මේ තුන එකතු කරන්න. 4යි 3යි 7යිනේ. හරය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ අපිට කරන්න තියෙන්නේ ළමයි මොකද්ද? මෙතන ඊට පස්සේ හරය එක්ක 10 නැත්තම් 100 නැත්තම් 1000 කරගන්න වෙන්නේ. ඊට පස්සේ 4 අපිට 100 කරගන්න පුළුවන්. කීයෙන් වැඩි කරලාද? 25න් වැඩි කරලා. 25න් වැඩි කරන්න. 25න්. එතකොට 4 වරක් 25 කීයද? 100යි නේ. 4 වරක් 25 100යි. 7 වරක් 25 කීයද? 25 7ක් 175යි නේ. 175යි. හොඳයි. දැන් ඉතින් ටක් ගාලා ලියන්න දශම සංඛ්‍යාවක් ලෙස. දශම ස්ථාන දෙකයිනේ 100න් පංගු නම් දශම ස්ථාන දෙකක් කියන්නේ 1.75යි. ඔන්න ළමයි 1.4න් 3 කියන මිශ්‍ර භාගයේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට හැරෙව්වා. ඕකයි ක්‍රමය. එහෙම නැත්නම් තවත් ක්‍රම තියෙනවා මේවල. අපිට ඕන ළමයි මේ පූර්ණ සංඛ්‍යාවක් මෙතන තියෙන්නේ නේ. එකනේ. ඒ පූර්ණ සංඛ්‍යාව ළමයි මේක දශම සංඛ්‍යාවක් කරාම එන මෙන්න මේ පූර්ණ ස්ථානයට ලියන්න පුළුවන්. මෙතන එක තිබ්බොත් මෙතන පූර්ණ ස්ථානයට එක එනවා. 4න් පංගු 3 අපිට නේද? 4න් පංගු 3 වෙනම අරගෙන ඕක තමයි දශම කොටසට එන්නේ. 4න් පංගු 3 වෙනම අරගෙන ඕනනම් මේකේ අපි හරය 10 100 1000 කරගෙන මෙතනත් අර වගේම තමයි මේ හරය 4 නම් ඉතින් කොහොමද තියෙන්නේ 25න් වැඩි කරලා 100 තමයි කරගන්න වෙන්නේ නේ 100න් එතකොට 4 වරක් 25 100යිනේ 25 සරත් තුන හැබැයි 75යි මේක අපිට දශම වලින් ලියුවොත් 0.75නේ නේ ඕකේ ළමයි මෙතනට දාන්න ඕනේ මේ පූර්ණ සංඛ්‍යාව මෙතන එතකොට එක දැම්ම නම් හරිනේ එක දැම්මහම 1.75යි කියලා උත්තරේ ගන්නත් පුළුවන් හරි 4න් 3 කියන එක අපි දශම කරගන්නවා මේ අර විදියටම ඒකේ පූර්ණ ඉලක්කමට මේ ඉස්සරහා තියෙන පූර්ණ සංඛ්‍යාව දැම්ම නම් ඒත් හරි. එහෙම හදන්නත් පුළුවන් ඈ. ක්‍රම කිහිපයක් තියෙනවා ඉතින් ඔය භාග දශම කරන විදිය. පැහැදිලිද? හරි. එහෙම අරගෙන හදන්නත් පුළුවන්. වරද්ද ගන්න එපා. හරි. එතකොට මේකේ ළමයි දැන් තියෙනවනේ ඉස්සරහා එකක් නේ. හරි එකක් තියෙනවා කියන්නේ මෙතන ඒ කියන්නේ එකක් මේකට දාන්න ඕනේ. හරි. එකක් මේකට දාලා මෙතන දෙකක් දාන්න එපා එතකොට. ඒ මේක එකක් තියෙනවා නෙමෙයි. දැන් මෙහෙමනේ තියෙන්නේ 1.4න් 3 මෙතන තියෙන්නේ නේ 1.4න් 3 මේ 1 කියන එක මම අර ගන්නවා මෙතෙන්ට වෙනම 4න් 3 කියන එක මම නොම ගිහිල්ලා හරේ 100 හරි 10 හරි 1000 හරි කරගෙන ඒක දශම කරගත්තාම ආයි 0.75යි ඒක එතකොට අර ඉස්සරහා එකක් මේකට සෙට් කරලා ලිව්වොත් එන්නේ එතකොට 1. කීයද 7.5යි හරි මෙතෙන්ට එකක් එකතු කරලානේ දාන්න ඕනේ එකක් තියෙනවනේ නේ දැන් 4න් 3 තිබ්බනම් 0.75යි ඒකට තව එකක් ඉස්සරහා තියෙනවා 1යි 4න් 3යි සම්පූර්ණේම එකක් තියෙනවනේ ඒ එකක් මෙතන දාලා 1.75 කියලා ගන්නත් පුළුවන් හොඳයි ඉතින් අපිට ඔන්න ඔය වගේ ගණන් තමයි ළමයි තියෙන්නේ භාග දශම වලට හරවන්න තියෙන්නේ හරි දැන් අපි ඔගේ අනිත් පැත්ත දශම සංඛ්‍යා භාග වලට හරවන්නයි හදන්නේ ලියා ගන්න ඉක්මනට හරි මේක ලියලා ඉවර කරන්න කොහොම ඉලක්කම් 7ක් අපි කරා ගණන් 7ක් හරි ඉවරයිද හොඳයි දැන් අනුමාත්‍රකාව දාන්න දැන් අපි මෙච්චරලා ළමයි කරේ භාග සංඛ්‍යාවක් දුන්නාම දශම සංඛ්‍යාවකට හැරෙව්වනේ මුලින්ම කරා හරය කෙලින්ම 10 100 1000 තියෙන භාග දශම සංඛ්‍යාව වලට හැරවීම ලීසි
ඊට පස්සේ හරේ 10 100 1000 නොවන භාග අපි දශම සංඛ්‍යා වලට හැරවීම දැන් කරා. නේද? හරේ එතකොට තුල්ලේ භාග ලියලා 10 100 1000 කරගන්න වෙනවා. හරි. දැන් අපි එන්න හදන්නේ ළමයි දශම සංඛ්‍යා භාග සංඛ්‍යා වලට හැරවීම. දශම සංඛ්‍යා භාග සංඛ්‍යා වලට හැරවීම. හරි භාග සංඛ්‍යා දශම වලට අපි කලින් හැරෙව්වා. දැන් දශම සංඛ්‍යා භාග සංඛ්‍යා වලට හරවන්නයි හදන්නේ. ඉතින් මේක නම් ළමයි අමාරු නෑ ලේසි. හරිද? උදාහරණ අංක 1 හරි 0.8 උදාහරණ අංක 2 0.6 3 උදාහරණ අංක 3 0.7 7.1 7.1 හොඳයි බලා ගන්න මම තුනක් නිකන් කරලා පෙන්නන්නම්. දැන් ළමයි මේකේ වැදගත් දශම ස්ථාන ගන්න. දශම සංඛ්‍යාව අපි භාගයක් ලෙස හරවන්න ඕනේ. මේකේ දශම ස්ථාන 1යි. මේකේ දශම ස්ථාන 2යි. මේකේ දශම ස්ථාන 3යි. දශම ස්ථාන එකක් තියෙනවා නම් ළමයි එන්නේ 10න් පංගුව. දශම ස්ථාන දෙකක් තියෙනවා නම් 100න් පංගුව තමයි එන්නේ උත්තරේ. දශම ස්ථාන තුනක් තියෙනවා නම් 10න් පංගුව තමයි එන්නේ. හරි. දශම ස්ථාන එකයි මේකේ. ඒ කියන්නේ දශම දෙක මෙතනින් අයින් කරන්නකො. දශම ස්ථාන 1යි කියලා කියන්නේ 10න් පංගුව. ඒක ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. දශම ස්ථාන 1 නම් 10න් පංගුව. හිත වහගන්න. හිත වහගත්තාම ළමයි උඩ කීයද පේන්නේ? 0.8 කියන්නේ ඉතින් 8 නේ. ඔව් 8 10න් පංගුව 8යි. දැක්කද? ඕක හැබැයි ළමයි සරල කරලා තියන්නත් ඕනේ. භාග සංඛ්‍යාවක් අපි සරලම ආකාරයෙන් ලියන්නත් එපා අන්තිමට. දැන් මේ 10න් 8 සරලම ආකාරයෙන් ලියද්දී මොකද්ද කරන්න ඕනේ? අර තුල්ලේ භාගනේ උඩයි 8යි අපිට සරල කරද්දී බෙදන්න තියෙන්නේ. උඩයි 8යි එකම සංඛ්‍යාවකින් බෙදමු. මෙතන උඩයි 8යි අපිට ආයි දෙකෙන් බෙදලා නේද සරලම ආකාරයෙන් ලියුව හැකි උත්තරේ 8 දෙකෙන් බෙදුවොත් 4යි. 10 දෙකෙන් බෙදුවොත් 5යි. සරලම ආකාරයෙන් ලියන්නත් පුරුදු වෙන්න. නැත්නම් 10න් 8යි සරල කරොත් 5න් 4යි. මේකේ ළමයි දශම ස්ථාන දෙකක් තියෙනවා කියන්නේ 100න් පංගුනේ. ඔව්. හිත වහගන්න. කීයද වෙන්නේ උඩ? 0.6යි 3යි කියන්නේ 63යි. 100න් පංගුව 63. මේක නම් හැබැයි සරල කරන්න බෑ තව. උඩයි 8යි අපිට සංඛ්‍යාවකින් බෙදන්න බෑ. ඕක තමයි උත්තරේ. මේකේ ළමයි දශම ස්ථාන තුනක් කියන්නේ 1000න් පංගුව. හිත වහගන්නකො 0.7.1. ඒ කියන්නේ 701. 701. ඔකත් සරලම ආකාරයෙන් තමයි ඔය තියෙන්නේ. තව සරල කරන්න බෑ. හොඳයි. මේ තුන ලියලා මම තනියම හදන්න ගණන් කිහිපයක් දෙන්නම්. ටක් ගාලා දශම සංඛ්‍යා භාග වලට හරවන්න. හරි. ඊට පස්සේ අපි ගත්තොත් 1.4 හරි 2.3 5.7.9 හරි බලමු කොහොමද මේකත් භාග වලට හරවන්නේ. හරි. බලා ගන්න අමාරු වෙන්නේ නැහැ ළමයි. දැන් මේකේ දශම ස්ථාන 1යි නෙමෙයි. හරි. දශම ස්ථාන එකක් නම් එන්නේ කීයෙන් පංගුද? ඔව් 10න් පංගුනේ එන්න ඕනේ. 10න් පංගුව මෙතන තිත වහ ගන්න. කීයද පේන්නේ? 1.4 කියන්නේ 14. 14 10න් පංගුව 14යි. අපි මේක සරල වෙනවා තව 10න් පංගුව 14 සරල කරන්න ඕනේ. නේ? 10න් පංගුව 14 ළමයි සරල කරොත් කීයෙන්ද අපිට බෙදෙන්නේ? ඔව් 8යි දෙකෙන් බෙදන්න පුළුවන්. 14 දෙකෙන් බෙදුවොත් 7යි. 10 දෙකෙන් බෙදුවොත් 5යි. 5න් 7යි. මේ උත්තරේ විෂම භාගයක් ආවොත්
අපි උත්තරේ විෂම භාගයක් ආවොත් ඒක මිශ්‍ර භාගයක් කරලා තියන්නත් ඕනේ නේ. විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරද්දී මෙතන පූර්ණ සංඛ්‍යාවක් එන්නේ බෑ. ඒක ගන්නේ කොහොමද? 7ට මේ යට තියෙන ඉලක්කම බලන්න. 7ට 5 ඒවා කීයක් තියෙනවද? 7ට 5 ඒවා 1යි. 5 ඒවා එකක් 5යිමනේ. 7න් 5 ඒවා එකක් දැන් අපි ගත්තනේ. එකක් දැම්මනේ 5 ඒවා 5ක්. 7න් 5ක් ගත්තාම ඉතිරි තව 2යි. ඒක තමයි මෙතන ලවයට එන්නේ. හරයට එන්නේ මේ පහම තමයි. ඔන්න විෂම භාගයක් ආවොත් උත්තරයකට මිශ්‍ර භාගයක් කරන්නත් ඕනේ. මතක තියාගන්න ඕනේ. දිගටම වැදගත්. හරි. ඊළඟ එකේ 2.3 දශම ස්ථාන දෙකක් තියෙනවා නම් 100න් පංගුනේ. හිත වහගත්තාම මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද? 233. 100න් පංගු 233. මේක තව සරල කරන්න නම් බෑ. ඊට පස්සේ මේකේ දශම ස්ථාන 3ක් හින්දා 1000න් පංගු. නේ? 1000න් පංගු. හිත වහගත්තොත් 5709. 5709 තව සරල කරන්න බෑ. 1000න් පංගු. හැබැයි ළමයා මෙතන තව දෙයක් ඕගොල්ලන්ට කරන්න වෙනවා. මේක විෂම භාගයක් ආවොත් මොකද කරන්න ඕනේ මම කිව්වේ 10න් පංගු 100න් පංගු 233 විෂම භාගයක්නේ. මේක මිශ්‍ර භාගයක් කරන්න වෙනවා. 233ට 100 ඒවා කීයද? 2යිනේ තියෙන්නේ. 233ට 100 කොටවල් 2යි. 100 කොටවල් දෙකක් 200නේ. 233න් 200ක් ගත්තා නම් ඉතුරු තව 33යි. 2යි 100න් මේ 33ක් එන්නේ එතකොට. හරේ 100මනේ. මේක ළමයි 5709ට 10 කොටවල් 5ක් ගන්න පුළුවන් 5ක්. 5709න් 10 ඒවා 5ක්. 5000ක් අත හැකි. තව ඉතුරු 709යි නේ. ඉතුරු 709. මෙහෙම ලියලා යටින් හරේ 1000යි නේ. මේ විෂම භාග ළමයි ආවොත් උත්තර වලට මිශ්‍ර භාග කරලා මේ වගේ තියන්නත් ඕනේ. මතක තියාගන්න ඒවා වැදගත්. විෂම භාගයක් ආවොත් මිශ්‍ර භාගයක් කරලා උත්තරේ තියන්න. ඔන්න ළමයි දශම සංඛ්‍යා භාග වලට හැරවීම සාමාන්‍ය දේවල් අමාරු නෑ. අයි මේ පාඩම ටිකක් ලොකුයි ළමයි ගොඩක් තියෙනවා එක එක ගණන් රටා මම ඔක්කොම ටික මේ කියලා දෙනවා. හැම එකෙන්ම ගණන් හද කියලා දෙනවා. ඊට පස්සේ තනියම අභ්‍යාස ටික කරන්න මම හෝම්වර්ක් ටික දෙනවා ගෙදරදී. එතකොට මේ සතියේ හෝම්වර්ක් ටික කරලා අපි ලබන සතියේ අපේ ඊළඟ පාඩම පටන් ගන්න පුළුවන්. එතකොට හරි. දැන් මේ ටික පැහැදිලිද? අපි දැන් මෙච්චරලා ළමයි කරේ දශම සංඛ්‍යා භාග කිරීම, භාග සංඛ්‍යා දශම කිරීම. මට කියන්නේ මේ ටික ඉස්සෙල්ලාම පැහැදිලිද බලන්න හරියට. මේ ගණන් නැවත හදන්න ගෙදරදී ඊට අමතරව අභ්‍යාස ටිකක් කරන්න ඕනේ. හරිද? හරි. දැන් අපි ඊට පස්සේ ළමයි එන්න හදන්නේ මේ දශම සංඛ්‍යා අපිට ಗುಣ කරන්නයි බෙදන්නයි අන්තිම කොටස පාඩමේ දශම සංඛ්‍යා අපි ඉස්සෙල්ලා ಗುಣ කරලා ඊට පස්සේ බෙදීම කරමු. හරි දශම සංඛ්‍යා ಗುಣ කිරීම දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම කියලා දාන්න මාතෘකාව. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම. දශම සංඛ්‍යාවක් මේකත් ලේසි ළමයි අමාරු නෑ. පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කරන්නයි තියෙන්නේ. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම. දැන් අහගන්න හොඳට. හරි. අපි උදාහරණයක් ගමු රෝමිලක් ගන්න එක උදාහරණාංක මට ඕන ළමයි 0.3 කියන දශම සංඛ්‍යාව දෙකෙන් ගුණ කරන්න ඕනේ. දෙකෙන් ගුණ කරන්න ඕනේ. දැන් හොඳට අහගන්න. මේකෙත් ළමයි මෙන්න මෙහෙම ක්‍රමයක් අපි පාවිච්චි කරනවා. දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න දෙන්නේ. අපි කරන්නේ ළමයි මේක කාටද මෙහෙමත් ගුණ කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමේ. හරි 0.3 ගුණ කරන්න ඕනේ දෙකෙන්නේ.
සාමාන්‍ය ඔයගොල්ලෝ සංඛ්‍යා ගුණ කරන විදිහට ලියා ගන්නවා නේ. සාමාන්‍ය සංඛ්‍යාවක් නේ ගුණ කරන්න දුන්නාම මෙහෙම ලියා ගන්නවානේ. පළවෙනි සංඛ්‍යාව ගුණ කිරීම ඊළඟ සංඛ්‍යාව. මේක මෙහෙම ගුණ කරන්නත් පුළුවන්. මොකද බලා ගන්න. දැන් දශම සංඛ්‍යාවක් හැබැයි ගුණ කරන්නේ දෙකෙන් දෙවරක් 3 කීයද? 6යි. දෙවරක් 3 6යි. ඊට පස්සේ ළමයි මේ දශම තිත ගෙලින් මෙතන දශම තිත දා ගන්න ඕනේ. නැත්තම් වැරදි. මේ දශම තිත ගෙලින් මේ තිත දා ගන්න ඕනේ මෙතන උත්තරේ. දෙවරක් 3 6යි. දෙවරක් බිඳුව බිඳුවයි. උත්තරේ කීයද එන්නේ? 0.6යි. හරි. එහෙම නැත්නම් ළමයි මේක මෙහෙමත් හැදුවේ ඇති. දෙක ක්‍රමයෙන්. අපි ළමයි මේ ಗುಣ කරන සංඛ්‍යා දෙකේ දශම සංඛ්‍යාවක් තියෙනවනේ. මේක නිකන් දශම නෑ කියලා හිතලා ಗುಣ කරනවා. අපමණ කියන්නේ මෙතන දශම නෑ වගේ ගත්තොත් කීයද වෙන්නේ? 0.3 කියන්නේ 3නේ. දශම තිත වහගන්න. 0.3යි කියලා කියන්නේ 3. 3 ගුණ කරනවා දෙකෙන් කීයද එන්නේ? එතකොට අපි කරන්නේ දශම නැතුව ගුණ කරනවා නේ. දශම නැතුව ගුණ කරනවා. දශම තිත වැහුවාම 3යිනේ මෙතන. 3 දෙකෙන් ගුණ කරාම කීයද? 6යිනේ. 6යි. 6 නෙමෙයි උත්තරේ 6 එන්නේ 3 දෙකනේ. දැන් අපිට ඕනේ දශම 3 දෙකකින් ගුණ කරලා උත්තරේ ගන්න. දැන් කරන්න තියෙන්නේ ළමයි මේ ආපු වගේ අපි මෙතන ගුණ කරන දශම සංඛ්‍යාවේ තියෙන දශම ස්ථාන ගාන බලන්නකො. දශම ස්ථාන 1යි. මේක නම් දශම ස්ථාන 1යි මෙතන තියෙන්නේ. ඒ දශම ස්ථාන ගාන එකක් නම් 1යි, දෙකක් නම් 2යි, තුනක් නම් 3යි. දශම ස්ථාන 1යි මෙතන තියෙන්නේ නේ. දශම ස්ථාන ස්ථානගයන් 1යි තියෙන්නේ. මේ ඉලක්කම නෙමෙයි මම කියන්නේ දශම ස්ථාන 1යි තියෙන්නේ. එහෙනම් දශම ස්ථාන එකක් මෙතනින් අග ඉඳන් ඉස්සරහට වෙන් කරා නම් හරි. දශම ස්ථාන එකක් අග සිට ඉස්සරහට වෙන් කරන්න. ඒතර මෙතෙන්ට තමයි දශම තිත එන්නේ. ඉස්සරහට හැබැයි ඉලක්කමක් නැත්නම් බිඳුවක් දාන්න වෙනවා. එහෙනම් උත්තරේ ළමයි කීයද? 0.6යි. හරි තව එකක් බලන්න. උදාහරණ අංක 2. 2.5 ගුණ කරන්න ඕනේ 3ෙන්. 2.5 3ෙන් ගුණ කරන්න ඕනේ. සාමාන්‍ය විදිහට හැදුවොත් කොහොමද දන්නේ? 2.5 3ෙන් ගුණ කරන්න ඕනේ. හරි. ඔන්න බලන්න 3 වරක් 5 15යිනේ. 3 වරක් 5 15ෙන් හොත බලා ගන්න. පහනේ දාන්න වෙන්නේ. 3 වරක් 5 15ෙන් පහ දැම්ම එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. ඊට පස්සේ දශම තිත ඒ ගෙලින් දා ගන්නත් වෙනවා. 3 වරක් 2 6යි අර ඉතුරු එකයි කීයද? 3 වරක් 2 6යි අර ඉතුරු එකයි 7යි. උත්තරේ 7.5යි. හරි. අනිත් ක්‍රමයට හදනවා නම් ළමයි දශම නොසලකා අපි මේක වැඩි කරනවා. මෙතන දශම තිත වැහුවොත් නිකන් 25නේ තියෙන්නේ මේ. 25 3ෙන් වැඩි කරොත් කීයද? 25 3ෙන් වැඩි කරනවා. පැහැදිලිද? එතකොට එන්නේ කීයද? 25 කරක් 3 75යි. හැබැයි ළමයි ඕක නෙමෙයි උත්තරේ. ඔය ආපු අගේ දශම නැතුව වැඩි කරාම 25 කරක් 3 75යි. මේකේ දශම ස්ථාන එකක් තියෙනවනේ. දශම ස්ථාන එකක් අග ඉඳන් ඉස්සරහට වෙන් කරා නම් හරි. නේ? 75 දශම ස්ථාන එකක් වෙන් කරාම උත්තරේ ළමයි එනවා 7.5. දැක්කද මේ? හොඳයි. අත්වල මේ අවස්ථා දෙකම ලියා ගන්න උදාහරණ අංක 1යි, උදාහරණ අංක 2යි. ක්‍රම දෙකටම හදලා උත්තර ගන්න.
හරි. හරි. තව එකක් බලන්න උදාහරණාංක 3. උදාහරණාංක 3 තුන්වෙනි එක මම දෙනවා 2.4 5 6න් ගුණ කරන්න. 2.45 6න් ගුණ කරන්න ඕනේ. හොඳයි. දැන් අපි මං අර දෙවෙනි ක්‍රමයට මේක හැදුවොත් ළමයි දශම නැතුව ඉස්සෙල්ලා ගුණ කරන්නකෝ 245 6න්. හිත වහගත්තාම 245 6න් ගුණ කරන්න ඉස්සෙල්ලා. පටන් ගන්න 245 6න්. ගුණ කරන්න. 245 6න් ගුණ කරාම බලන්න කීයද එන්නේ කියලා. අක්කාලකෝ ඉමාෂා සෙනෝකි ඉක්මනට ගුණ කරලා මට අගේ කියන්න 245 6න්. අමිත දනිදු විශ්ව සෙනෝකි නෙතුල ඉක්මන් කරලා මට 245 6න් ගුණ කරලා කීයද එන්නේ කියලා කියන්න. දශමදිත නැතුව නිකම්ම දශමදිත වැව්වහම 245ක් නේ මෙතන වෙන්නේ. 245 6න් ගුණ කරන්න. කීයද? ඈ 1470ක් දෙන්නේ බලමු. ඉස්සෙල්ලා ඒක ගුණ කරලා ගමු ඈ. හරි. බලන්න 1470ක් වෙනවද කියලා 6 වරක් 5 30යි. 30න් බිඳුව දැම්මහම 3ක් ඉතුරුයි. 6 වරක් 5 30න් බිඳුව දැම්මහම 3ක් ඉතුරුයි. ඈ 1470ක් වෙනවා හරි. 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි. 24යි 3යි 27යි නේ. ආයි දෙකක් ඉතුරුයි. 6 වරක් 2 12යි. 12යි 2යි 14යි. ඔව්. එතකොට ළමයි එන්නේ කීයද? එතකොට එන්නේ හරිද? ඒ කියන්නේ 245න් ගුණ කරාම එන්නේ 1470යි නේ. ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? ඕකේ ළමයි. ඕක නෙමෙයි උත්තරේ. ඕක එන්නේ 245න් වැඩි කරාමනේ. දැන් අපිට තියෙන්නේ 2.45න් වැඩි කරලා උත්තරේ ගන්නනේ. එතකොට ළමයි මේකේ දශම ස්ථාන දෙකක් තියෙනවානේ. කලින් ඒවල දශම ස්ථාන එකයි හම්බුනේ. ඒකයි එකක් වෙන් කරේ. දශම ස්ථාන දෙකක් තිබ්බොත් ළමයි අග ඉඳන් ඉස්සරහට දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕනේ. දශම ස්ථාන තුනක් තිබ්බොත් මේකේ අග ඉඳන් ඉස්සරහට දශම ස්ථාන තුනක් වෙන් කරන්න ඕනේ. මතක තියාගන්න. දශම ස්ථාන 1යි 2ක් වෙන් කරලා පිට තියන්න. එතකොට 14.7යි බිඳුවයි කියලා උත්තරේ එන්නේ. 14.7යි බිඳුවයි. හරිද? 14.7යි බිඳුවයි උත්තරේ. ඒක තේරුණාද? හරි. තව එකක් බලන්න. තව ගානක් 3යි දශම උදාහරණාංක කීයද? 4 නේද? හරිද? 3යි දශම 4යි 7 ගුණ කරන්න ඕන ළමයි 15න්. 3යි දශම 4යි 7 15න් ගුණ කරන්න ඕනේ. ඉස්සෙල්ලා දශම නැතුව 347 නේ පේන්නේ මෙතන නේ. පිට ගහ ගන්නකො. 347 ඉස්සෙල්ලා 15න් වැඩි කරලා ඉන්නේ. 347 15න් වැඩි කරලා අගේ ගන්න ඉක්මන් කරන්න හැමෝම.
වැඩි කරාද? ඔව්. හරි. 347 15. දැන් මෙතන වැඩි කරද්දී ඉලක්කම් දෙකක් තියෙන හින්දා අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඉස්සෙල්ලා පහෙන් වැඩි කරන්න 5 සරක් 7 35යි. 5 සරක් 35යි 5 දැම්ම 3ක් ඉතුරුයි. 5 සරක් 4 20යි 3යි 23යි. දෙකක් ඉතුරුයි. 5 සරක් 3 15යි 2යි 17යි. ඊට පස්සේ එකෙන් වැඩි කරන්න. පහෙන් වැඩි කරානේ. 347 එකෙන් වැඩි කරොත් එක් වරක් 7 7යි. ඒක ලියන්නේ මේක යටින්නේ. එක් වරක් 4 4යි. එක් වරක් 3 3යි. දැන් මේ දෙක එකතු කරා නම් අපිට මෙතන අගේ 5යි 7යි 3යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 1යි 7යි 8යි 4යි 12න් දෙක දැම්මා එකක් ඉතුරුයි. 1යි 1යි 3යි 5යි. බලන්න ඔයගොල්ලෝ වැඩි කරා හරියද? 347 15. හරි නේද? 5 සරක් 7 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි. 5 සරක් 4 20යි 3යි 23න් 3 දැම්ම දෙකක් ඉතුරුයි. 5 සරක් 3 15යි 2යි 17යි. හරි. තුන්සිය 47 15න් වැඩි කරන්න තියෙන්නේ. හරිද? බලන්න වැඩි කරලා හරිද කියලා ඔයගොල්ලෝ? හා? ඔව්. 5205යි නේ දෙන්නේ වැඩි කරාම. 5205යි. දැන් ළමයි මේක නෙමෙයි උත්තරේ මේකේ අපි දශම ස්ථාන මෙතන 1යි 2ක් වෙන් කරන්න ඕනේ. 5205ේ දශම ස්ථාන මේකේ දෙකක් තියෙනවා. දෙකක් වෙන් කරන්න අපි ඉඳන් ඉස්සරහට. එතකොට උත්තරේ මෙතන පිට ඇවිල්ලා කී දෙන්නේ? 52.05යි. 50 ඔව්. මෙතන හරි නේද? හරියට හදා ගන්න. හොඳයි. හරි. තව එක ගානක් හදලා අපි පන්ති අවසන් කරනවා ළමයි අදට. ඊළඟ ගාන. හරි. අන්තිම එක උදාහරණ අංක 5 නේ. බිංදුවයි දශම බිංදුවයි 5යි 5 ගුණ කරන්න 3ෙන් බිංදුවයි දශම බිංදුවයි 5යි 5 3ෙන් ගුණ කරන්න. ඉස්සෙල්ලාම තමයි මොකක්ද කරන්න ඕනේ? දශම නැතුව මෙතන දශම දිට වැහුවොත් නේ බිංදුවයි බිංදුවයි 5යි 5 කියන්නේ 55නේ වෙන්නේ නේ 55ක් තමයි වෙන්නේ. 55 3ෙන් වැඩි කරන්න ඉස්සෙල්ලා. දශම නැතුව වැඩි කරලා ඉන්න. 3 වරක් 5 15න් 5 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 1යි 16යි. 165ක් වෙනවා ළමයි. 55 3ෙන් වැඩි කරාම. දැන් අපිට තියෙන්නේ බිංදුවයි දශම බිංදුවයි 5යි 5 3ෙන් වැඩි කරලා උත්තරේ ගන්නනේ. දශම ස්ථාන ළමයි මේකේ 3ක් තියෙනවා. මේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන 1යි 2යි 3ක් තියෙනවා. අන්නේ දශම ස්ථාන ගාන අගින් ඉඳන් ඉස්සරහට 1යි 2යි 3ක් වෙන් කරන්න ඕනේ. මෙතන තමයි තිත එන්නේ. එතකොට ඉස්සරහට ඉලක්කමක් නැත්නම් බිංදුවක් දාන්නත් වෙනවා. එහෙනම් උත්තරේ බිංදුවයි දශම 1යි 6යි 5ක් එන්නේ. බිංදුවයි දශම 1යි 6යි 5ක් එන්නේ. හරි. දැන් අපි මෙතනින් ළමයි අපිට පොඩ්ඩක් කොටසක් මේකේ තියෙනවා බෙදීම. ඒක අපි ලකුණු සතිය කරමු. හරි, gedara වැඩ වලට මෙන්න මේ ටික දාගන්න. gedara වැඩ. හරිද? 11 එක අභ්‍යාසයයි 11 දෙක අභ්‍යාසයයි 11 තුන අභ්‍යාසයයි 11 හතර අභ්‍යාස කරන්න gedara වැඩ වලට. 11 1 11 2 11 3 11 4 ඔය අභ්‍යාස ටික ගෙදරදී කරන්න ඕනේ තනියම. අපි අද මේ කරපු ටික.
දැන් ලබන සතිය ළමයි මම දැන් 12 වෙනි පාඩම පටන් ගන්නවා. ඊට කලින් අපිට මේකේ තියෙනවා මේ දශම සංඛ්‍යා බෙදීම. ඒකත් කරලා තමයි ඊළඟ පාඩම කරන්නේ. කොහොමද ලබන මාසෙම ළමයි අපිට Zoom වලින්ම තමයි කරන්න වෙන්නේ මේ කොරෝනා ගැටලුවත් හින්දා ආයි මේ මාසෙත් පන්ති ආරම්භ කරන්න බැරි වෙයි. දැන් අපි පන්ති පටන් ගන්න දවස් කිහිපයක් කරා ආයතනවල මිනුම් ගොඩයි කෙහෙල්ලලේ. හරි අපි මේ මාසෙත් ළමයි ඉතින් දැන් ඉස්කෝලේත් කොහමත් ආයි කල්යයි. සෞදා මං හිතන්නේ පටන් ගනී කියලා. තින් තත්ත්වයක් එක්කනේ. හරි එහෙනම් ගෙදරදී නම් පරිස්සමට වැඩ ටික කරන්න මේ අභ්‍යාස ටික මාක් කරගන්න. හරි ටියුට් එකෙත් තියෙනවා නැත්නම් ආච්චි පොතෙත් තියෙනවා අභ්‍යාස ටික. හරි ඉතින් මේ ටික හදන්න මේ සතිය ඇතුළත මේ හදපු ගණන් ටික නැවත හදන්න ගෙදර ඉඳන්. එතකොට නැවත පාරක් ආපහු මතක් කරගන්න පුළුවන්. රෙකෝඩින් එකත් අවශ්‍ය ළමයි හිටියොත් ඉල්ල ගන්න. රෙකෝඩින් එක අද ක්ලාස් එකේ ගන්න පුළුවන්. හරි එහෙනම් ළමයි අපි මෙතනින් අවසන් කරනවා පන්තිය. එහෙනම් ලබන සතියේ අපි රෑ 7ට Zoom ක්ලාස් එකෙන් හම්බ වෙමු. එහෙනම් පරිස්සමට ඉන්න සියලු දෙනාට හරි සුබ දවසක්. උසර්ණයි.